චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං අප්පපාදානං යදිදං බක්ඛුනෝති. අද දිනේ මෙහෙම දෙනවා YouTube නාලිකාවේ විකාශය වෙන්නේ සුභාසිත වෙබ්සයිට් එකේ මේ පොහොය දින සිදු කරන ලබන විශේෂ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන මොහොත. ඉතින් මේ පොහොය කියලා කියන්නේ ඊටමත් වැදගත් දිනයක්. ඉත බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දූත පිරිස මේ ලෝකේ පුරාම මේ ධර්මයේ බෙදන්නට මේ මඟ සලසාගත් මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක මඟ නොයා ධම්ම චාරිකාවේ යෙදෙන්න කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝ දිනෙකට මේ ධර්ම අවබෝධය ලබා දීම පිණිස. ඒ වගේම උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන මේ තුන් බෑ ජටිලයන් බුදුරජාණන් වහන්සේ දමනය කරලා කරන්නට යෙදුණා. ඒ වගේම සරියොත් හිමියන් තමන්ගේ මෑණියන් නිවසට ගිහින් එම නිවසේ පින්වන් පානට යෙදුණා සරියොත් මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි මෙතේ බුදුන් විවරණ ලබා ගන්නට යෙදුණා මේ පොය දිනේ. නිසා මේ විදිහට විශේෂ කාරණාවන් ගණනාවක් මේ තුල මේ පොය තුල සිදු වෙලා තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අපරිමිතයි. උන්වහන්සේ ගුණේ කෙනෙක් කියලා නිම කරන්න බැරි තරම් අප්‍රමාණ ගුණයක් උන්වහන්සේ තුල පවතින. උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් අද ලොවට මේ ධර්මය අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ වටිනාකම කියලා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සුභාසිත කියන මේ වචනේ තේරුම තමයි යහපත් වචනේ කියන එක. මේ සුභාසිත කියන මේ YouTube නාලිකාවෙන් ලෝකයේ යහපත සිද්ධ කිරීම අදහසින් තමයි මේ විදියට අනුමත කරගෙන මේ දහම් දේශනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබුණු යම් වචනයක් වෙද්ද ඉස්සෑ වචනයක් තුළින්ම කෙනෙකුගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මා මාතෘකා කරන්න තිබුණේ ඉදායේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර අල්පාබාධික නැත්නම් ස්වල්ප ඒ බාධක නැත්නම් නිරෝගී විසුද්ධ මහසලා අතර අග්‍රස්ථාන ලැබපු එක්තරා මහරහතන් වහන්සේ නමක් පිළිබඳ මේ හැමදෙනාම ඒ රහතන් වහන්සේ නම ඇසූ සැනින්ම දන්නවා කවුද මේ මහරහතන් වහන්සේ කියලා. මේ මහරහතන් වහන්සේ නම තමයි බක්කුල කියලා කියන්නේ. මේ මහරහතන් වහන්සේ
අවුරුදු 160ක් ජීවත් වුණා. අවුරුදු 80ක් ගිහිගේ ජීවත් වුණා. ඒ වගේම අවුරුදු 80ක් පැවිදි ජීවිතය ගත කරන්න තිබුණා. එදා ඒ මිලින්ද කියන මහා රජතුමාට පුළුවන්කම ලැබුණා ඒ නාගසේන කියන මහරහතන් වහන්සේ සමග ඒ නොයෙකුත් දහම් ගැටලු විසඳා ගන්න. ඒ විසඳා ගන්න ඒ ගැටලු අතර මේ රජතුමාට මේක ගැටලුවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ඒතදග්ගම් භික්කවේ අපබාධානම් භික්ඛු වශයෙන් මේ බක්කුල මහරහතන් වහන්සේ දේශනා කළා. නමුත් උන්වහන්සේ මේ විදිහට දේශනා කළත් බුදුරජාණන් වහන්සේ ඒ අනුත්තර සල්ලකට්ටු වශයෙන් හඳුන්වනවා. උන්වහන්සේ වෛද්‍යවරයෙක්, ඒ වගේම නොයෙකුත් සිතේ ඇතිවෙන බෙහෙත්, සිතේ ඇතිවෙන රෝගයන්ට නොයෙකුත් ආකාරයෙන් බෙහෙත් ලබා දෙන උත්තමයන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේට වඩා මේ බක්කුල මහරහතන් වහන්සේ අග්‍ර වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට පැනයක් විසඳා ගන්නට උමනා වුණා මේ මිලින්ද කියන මහරජතුමාට. ඉතින් මේ මිලින්ද මහරජතුමා කියලා කියන්නේ සාමාන්‍ය රජ කෙනෙක් නෙවෙයි. ඒ එක්තරා කාලෙකදී භික්ෂු ජීවිතය ගත කරලා එක්තරා දිනයකදී මේ මලුපෙත් අඹදන් කෙතුන භික්ෂුන් වහන්සේ සමග තේ අවස්ථාවේදී ඒ කුණු අරන් දාන්න කියලා ඒ එකතු කරගත්ත කුණු කසල ඉවත් කරගන්න කියලා සාමණේර නමකට කිව්වම ඒ සාමණේර භික්ෂුන් වහන්සේට කැමතුනේ නැහැ. ඉතින් සාමණේරයන් වහන්සේ අමනාපයක් ඇති කරගෙන මේ කුණු කසල ඉවත් කරනකොට ප්‍රාර්ථනාවක් ඇති කළා. මේ කුණු කසල ඉවත් කරන්නේ යම්සේද ඒ හා සමානව මට සසරේදී කුණු දූලි ඉවත් වෙලා සිතේ තිබෙන කුණු දූලි ඉවත් වෙලා ප්‍රඥාව ලබන්න ඕන කියලා ප්‍රාර්ථනාව සිදු කළා. ඉතින් මේ මිලින්ද කියන ඒ රජතුන්ගේ භික්ෂු ජීවිතයේ උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ විදිහට ප්‍රඥාව ලබන්න පුළුවන් නම් මේ මහා සාගරේ රළ නැගෙන යම්සේද ඒ හා සමානව ඒ ප්‍රඥාව දිනු කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් මේ අතුගාපුවේ භික්ෂුන් වහන්සේ තමා ඒ නාගසේන මහරහතන් වහන්සේ. කුණුවත් කරපු ඒ භික්ෂුන් වහන්සේ තමා ඒ මිලින්ද ඒ මහරජතුමා. ඉතින් කුණු කසල ඉවත් කරන්නට සිදුන ඒ විදිහට ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ විදිහට කුණු කසල ඉවත් කරේ ඒ බුදු ගුණ ආවර්ජනා කරන. ඒ නිසා තමයි එවැනි ශක්තියක් ගුණ කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මෙන්න මේ විදිහේ සසර කරගත් කුසල නිසා මේ මිලින්ද කියන මහරජතුමා ඒ නොයෙකුත් ජීව මනුෂ්‍යාත් ලැබමින් සසර ගමන් කළා. ඒ අතර තවසසා දිවි ලෝකෙත් ඉපදිලා දේවත්ව ලැබුවා. ඒ චුත වෙලා තමා මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මේ මිලින්ද කියන මේ මහරජතුමා වඩපත් වුණේ. ඉතින් මේ මිලින්ද කියන මේ මහරජතුමා වේදාත්‍රයේ
ජ්‍යොතිෂ ආදී නොඑක් ශාස්ත්‍රයන් බොහොමයක් ඉගෙනගෙන පරතරයට පැමුණා. ඒ නිසා මේ රජතුමා සමග තර්ක කරන්නට ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ තුල හිටියේ නේ. ඉතින් ඒ රජතුමා ඒ නොඑක් ශාස්ත්‍රු කියන අය ගාවට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. නමුත් ඒ කිසි ප්‍රශ්නයකට ඒ ශාස්ත්‍රු කියන අයට උත්තර දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ කාලේ විසුණු වහන්සේලා අඩුයි. ඉතින් මෙම කාලේ මේ විසුණු වහන්සේලාගේ ප්‍රශ්න විසඳන්න ඕන කියලා ප්‍රශ්න අහන්න ඕන කියලා මේ මිලිඳු මහ රජතුමාට උනා වුණා. ඉතින් මේ කාරණේ එක්තරා මහරහතන් වහන්සේ නමක් දිවසෙන් දකින්නට යෙදුණා. දකින්නට යෙදලා ඒ 68 කෝටියක් ඒ භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡා කරාම මේ මිලින්ද කියන මහරහතුමා සමග විවාද කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ පහළලා නැහැ. ඒ නිසා මොකද කළේ මේ මහරහතන් වහන්සේ භික්ෂු පිරිස සමග තවසිසා දිව්‍ය ලෝකයට වැඩම කරන්නට යෙදුණා. එම දිව්‍ය ලෝකයට ගියා මේ භික්ෂු වහන්සේලා සමග ඒ සක්‍ර දෙවියන් ඊටමත් ගෞරවයෙන් මේ භික්ෂුන් වහන්සේලා පිළිගනු ලැබුවා. ආව කාරණයේ විමර්ශා බැලුවම භික්ෂුන් වහන්සේලා කිව්වා මෙන්න මෙහෙම රජ කෙනෙක් ඒ ප්‍රශ්න අසනවා ගැටලුව අහනවා ඒ කිසිම ගැටලුවකට විසඳන්න පුළුවන් සමත් කෙනෙක් මනුෂ්‍ය ලෝකේ නැහැ කියලා. ඒ වෙලාව සක්දේවීන්ද්‍ර කියනවා මේ කියන මිලින්ද රජුවන් මේ තවසිසා දිවි භවනේ ඉඳලා තමා දිව්‍ය ආත්මයක් ලැබලා තමා පසුව මනුෂ්‍ය ලෝකෙට ගියේ කියලා. ඉතින් මේ කාර්යය පිළිබඳව සාකච්ඡා කරාම ඒ සත්තු දෙවියන් කියනවා ඒක විසඳන්න පුළුවන් එක්තරා දෙවි කෙනෙක් ඉන්නවා මේ දිවි ලෝකේ. ඒ දෙවියන් ගිහින් හමු වෙන්න කියලා. ඉතින් එහෙම හමු වෙන්න කිව්වම ඒ දෙවියන් දේවතාවුන් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. මනුෂ්‍ය ලෝකේ තාමත් කරදර තැනක් දුක් විඳින යුතු තැනක් නිසා ඒ දේවතාවුන් වහන්සේ හමු වුණාට කැමති වුණේ නැහැ දේවතාවුන් වහන්සේ. ඉන්පසුව මොහු ඇවටිලි කළා. 3 සැරයක්ම ඇහුවට පස්සේ මේ දේවතාවුන් වහන්සේ කැමති වුණා. ඉතින් මේ කැමති වුණාට පස්සේ ඒ සබ්ද දේවේන්ද්‍රයා ඒ විසු පිරිස ඉස්වද පිරිසඳරක යෙදලා අවසානයේ මහරහතන් වහන්සේලා ඒ නැවත මනුෂ්‍ය ලෝකෙට දෙවෙනිය. ඒ ආවට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒ ප්‍රධාන මහරහතන් වහන්සේ ඒ උපදින කෙනාට ධම්ම කියා දෙන්න පුළුවන් ඒ භික්ෂු නමක් ඉන්නවද කියලා. කියන අහවල් ප්‍රදේශයේ ප්‍රෝහණ කියන භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට පුළුවන් කියලා. උන්වහන්සේත් මෙන්න මේ කාරණේ දිවසින් දැකලා මේ හිමාල පර්වතයේ ආසන තියෙන රක්කත ගල කියන ආසන්නයට වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ සමග ප්‍රධාන මහරහතන් වහන්සේ කතා කළාම උන්වහන්සේ දැක්කේ නැද්ද මේ කැබිනට් තිබෙන ගැටලුව කියලා. මම සිහි කළේ නැහැ කියලා කිව්වට පස්සේ ඒකට දඬුවම් විදිය යුතුයි කියලා අවුරුදු 7ක් ඒ බ්‍රාහ්මණ කුලයේ අහවල් ග්‍රාමයට ගිහිල්ලා පින්ඩපාත වඩින්න කියලා කිව්වා. අවුරුදු 7කට පස්සේ ඒ දරුවාව දෙමාපියන්ගෙන් ඉල්ලගෙන අවසර ලබාගෙන පැවිදි කරන්න කියලා.
ඒ උන්වහන්සේ තමා ඒ නාගසේන කියන මහරහතන් වහන්සේ බවට පත් වුණා. උන්වහන්සේට පුළුවන්කම ලැබෙනවා මේ මිලින්ද මේ රත්තුමා ඉදිරිපත් කරන සියලු පැනයන් ඊටමත් උසස් ආකාරයෙන් විසඳන්නට. මේ මිලින්ද රජුරුවන් මේ අසන පැනයන් විසඳන්නට සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ මිලින්ද රජතුමා මේ නාගසේන මහරහතන් වහන්සේ හමු වෙලා නිකුත් පැනයන් ඇහුව විසඳගන්න. මේ පැනයන් අතර එක පැනයක් තමා එක ප්‍රශ්නයක් තමයි එක ගැටලුවක් තමා මේ ශ්‍රාවකයන් වහන්සේ අතර එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා අල්පාබාධ භික්ෂුන් වහන්සේ නමක්. ඒ කියන්නේ උන්වහන්සේට සුළු මොහොතක්වත් උණක් දෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ භික්ෂුන් වහන්සේට එවැනි තනතුරක් දෙන්නට හේතු කුමක්ද? බුදුරජාණන් වහන්සේ නේද මේ අනුත්තර වන්නේ සල්ලකට්ටු වන්නේ කියලා මේ මිලින්ද මහරතුමා ප්‍රකාශ කළා. ඉතින් මේ පැනේ විසඳලා දෙන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ නාගසේන කියන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්‍යයන්ට අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි. උන්වහන්සේ සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. නමුත් මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා නොයෙක් තේ දක්ෂයි. සමහර කෙනෙක්ට නිර්මාණ ශීලීත්වය තිබෙනවා. ඒ වගේම ඒ ඉගෙනීමේ පරතරයට යන්න පුළුවන්. තව නොයෙක් දේවල් වල දක්ෂතාවය දක්වනවා. ඒ වගේම සමහර අය ධනෙ ඊටමත් අධිකයි. ඒ කෙනා තිබෙන ධනෙ අප්‍රමාණ. මෙන්න මේ විදිහට නොයෙක් සම්පත් ලැබිච්චයි. මෙන්න මේ වගේ මිනිස්යන් අතර ඒ වෙනස් මිනිස්යන් ඉන්න වගේම මේ විසුණු වහන්සේලා අතර මේක දෙයට හැකියාව තියෙන විසුණු වහන්සේලා ඉන්න මේ ශාසනය. ඒ දුතාංගධාරීන් අතර විසුණු වහන්සේ නම තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේම ප්‍රඥාව අතර අග්‍රස්ථාන ලැබුවා සරියුත් මහරහතන් වහන්සේ. ඉර්ධිමතුන් අතර අග්‍රස්ථාන ලැබුවා මුගලන් මහරහතන් වහන්සේ. මේ විදිහට ඒ නොඑක් දෙයට දක්ෂ එක් පුද්ගලෙක් ඉන්නවා. මෙන්න මේ විදිහට මේ නිරෝගී භාවය ලබාගත් භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ බක්කුල කියලා කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ විදිහට මේ නිරෝගකම ලබන්නට අභිනිහාරය සිදු කරන්නට දුන. අභිනිහාරය කියලා කියන්නේ ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාවක් නිසා තමයි උන්වහන්සේට මේ විදිහට නිරෝගී භාවය ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉදායි 90 කියන බුදුරජාණන් වහන්සේ කාලේ මොහු එක්තරා වෛද්‍යවරයෙක්. ඉතින් මේ කියන මේ වෛද්‍යවරයාට මේ 90 කියන බුදුරජාණන් වහන්සේ හමු වුණාට පස්සේ උන්වහන්සේට තිබුණා උදරාබාධයක්. ඉතින් මේ උදරාබාධයට නොයෙකුත් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීලා ඒ 90 කියන තථාගතයන් වහන්සේව නිරෝගී භාවයට පත් කළා. මෙන්න මේ කුසල නිසා ප්‍රාර්ථනා කළා මේ වෛද්‍යවරයා තමන් සසර උපදින සෑම ආත්මයකදීම තමන්ට එළදෙනා කිරිදවන්න යම් මොහොතක්ද ඒ මොහොතකදීවත් කිසිම ඒ රෝගයක් හට නොගන්න කියලා. මෙන්න මේ ප්‍රාර්ථනාව සිදු කරලා එම් භවයේදී නොඑක් විදිහට පින්දාම් සිදු කළා බ්‍රහ්ම ලෝකේ බුදුනා. ඉතින් මේ විදිහට මේට කල්ප 1 සංඛ්‍ය ලක්ෂයකට පෙර තමා
මේ විදිහට මේ ප්‍රාර්ථනාව සිදු කළේ. ඉන්පසුව මේ ලෝකේ පහළ වුණා ඒ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ 60 ලක්ෂයක් පමණ ඒ භික්ෂුන් වහන්සේලා සමග හිමාල වනයේට වැඩියා. ඒ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට හිමාල වනයේ තියෙන විෂ වෘක්ෂයන්ගේ ඒ හමා යන විෂ ද්‍රව්‍ය නිසා ඒ වාත පුෂ්ප කියන රෝගයක් හටගත්තා. ඉතින් මේ රෝගය නිසා ඒ භික්ෂුන් වහන්සේලා ලෙඩ වුණා. මේ රෝගයෙන් හටගත්තා. ඉතින් මේ රෝගයන් සුවපත් කරගන්නට පුළුවන්, සුවපත් කළ දෙන්නට ඒ බ්‍රාහ්මණයාට පුළුවන්කම ලැබුණා. මෙන්න මේ විදිහට අනුදස්ස බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදිලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සුවපත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ පදුමුත්තර ඒ වගේම කාශ්‍යප කියන ඒ බුදුරජාණන් වහන්සේලා ඉපදුනා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඒ මෙහෙර සකස් කළ පූජා කළ විහාරයක් සකස් කළා. තමන්ගේ නිවස අලුත් වැඩියා කරන්න කියලා බොහෝ වඩුවන් සමග වෙනත් ගමකට යනකොට දුටුවා පරණ වෙලා තිබුණු විහාරය. මේ විහාරයේ දැකලා තමන් නිවස හදනවට වඩා හොඳයි මේ විහාරය හදන්නවා කියලා මේ විහාරයේ අලුත් වැඩියා කරා නවත නිර්මාණය කළා. ඒ භෝජනාගාර, ගිනිහල්ගේ, ඒ වගේම ඒ නවීන ඒ වැසිකිලි පද්ධතිය මේ විදිහේ නොයෙක් දේවල් සම්පූර්ණ කළා. මෙන්න මේ විදිහේ සසර නොයෙක් පින්දාම් කළා මේ බක්කුල කියන මහරහතන් වහන්සේ. මේ බක්කුල මහරහතන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේ කාලේ ඉපදිලා ඉපදෙන්නට යෙදුන ඉතාමත් ආශ්චර්යමත් කරුණක්. උන්වහන්සේ ඒ මව්කුස ඉපදිලා මව්කුසෙන් බිහි වෙලා ඉරුණාට පස්සේ මේ මෑණියන් තුමනා වෙනවා යමුනා ගංගාවෙන් මේ දෝවනය කරනට මේ කුඩා දරුවෝ නාවන් වුණ කියලා. එහෙම ඒ යමුනා ගඟ තෙරට ගිහින් නාවන් හදනකොට විශාල මාළයෙක් නැමිලා මේ දරුවව ගිලින්නට යෙදුණා. ගිලින්නට යෙදුණාට පස්සේ යොදුන් ගණනාවක් එහාට මේ මාළුවා පීනගෙන ගියාම ඉන් පස්සේ මේ මාළු දෙලකට අහු වුණා. අහු වෙලා ගොඩ අරගෙන මේ මාළුවව විකුණන්න අරන් ගියාම 80 කෝටියක් ධනෙ තියෙන සිටු යුවලක් හිටිය. මේ යුවල මේ මාළුව ලබා ගත්තා. ලබාගෙන මේ මාළුව පරිස්සමේ ඒ කපනකොට දැක්ක ස්වර්ණ වර්ණ මේ කුමාරයා. මේ කුමාරය කරපු පින නිසා මාළුවෙක් ගිල්ලත් ඔහුට කිසිම තුවාලයක් වුණේ නැහැ. ඒ තරක් නෙවෙයි ඒ මාළුව කපන විටත් කිසිම හානියක් සිදු වුණේ නැහැ. ඉතින් මේ විදිහට ස්වර්ණ කුමාරයා හමුණාට පස්සේ ඒ බරණැස් රජතුමාට දැන්නුවා මේ විදිහට කුමාරයෙක් හමුණා කියලා. සොයලා බලනකොට මෙන්න මේ අහවල් තැන කුමාරයෙක් නැති වුණා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මේ විදිහට මේ සිටුවරු යුවලත් මේ දරුවගේ දෙමාපියනෝ ඒ කාලෙන් කාල මේ දරුවව බාරගත්තා. මේ දරුවව හදා වඩා ගන්න දෙදුණා. ඒ දෙදෙනෙක් හදාගත්ත නිසා තමයි බක්කුල කියලා නම වැටුනේ. උන්වහන්සේ ගිහිගේ
අවුරුදු 80ක් ජීවත් වුණා කිසිම ඒ රෝගී තත්ත්වයක් හටගත්තේ නැහැ. ඒ වගේම කිසිම ඔළුවේ එක්කමක් උණක් නිසා කිසිම දෙයක් හැදුනේ නැහැ. පැවති වෙලත් අවුරුදු 80ක්ම කිසිම රෝගාබාධයක් හටගත්තේ නැහැ. මෙන්න මේ විදිහට උන්වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. ඒ නිසා මේ උන්වහන්සේ මේ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබපු භික්ෂුන් වහන්සේ නමක් වුණා. අපිට මේ කතා පුවත දිහා බැලුවම අපිට සඳහන් කරන්න පුළුවන් උන්වහන්සේ ජීවිතේට මේ විදිහට ආලෝකයක් ලැබුණේ ඒ ප්‍රාර්ථනාවක් නිසා. ඉතින් මේ ප්‍රාර්ථනාව සිද්ධ වුණේ උන්වහන්සේට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒතක්කන් දෙක්කේ අපබාධාන් වශයෙන් මේ අග්‍රස්ථානයේ තබපු ආකාර දැකපු නිසා තමයි එදා ඉඳන් අප බුදුන් වහන්සේගේ කාලය දක්වාම ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න උත්සාහවත් වුණා. ඉතින් ඕනෑම කෙනෙක්ට මේ විදිහට යම්සේ ප්‍රාර්ථනාව ඇති කරගත්තොත් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ පිළිතුරේ යහපත් සිතුවිල්ල. ඉතින් යම් කෙනෙක්ගේ ජීවිතයේදී යහපත් සිතුවිල්ලක් ඇති කරගත්තොත් යහපත් දෙයකට කුසලයකට ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා යහපත් ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් යහපත කරන්න හැමෝටම හරි අමාරුයි. සමාජයේ දිහා බැලුවම හොඳින් ජීවත් වෙන පිරිස හරි අඩුයි අපිට දකින්න පුළුවන්කම ලැබෙයි. මොනතරම් හොඳින් ජීවත් වුණත් සමහර අය කරදර පීඩාවලට ලක් වෙන සිද්ධ වෙනවා. ඒ වගේම සමාජයේ දිහා බැලුවම නොඑක් දෙන අපිට හම්බෙන්න ලැබෙනවා. සමහර අය කේලම් කියනවා, ඊර්ෂ්‍යාකම් කරනවා, බොරු කියනවා, නොයෙකුත් වංචාවන් සිද්ධ කරනවා. නොයෙකුත් විදිහට මේ විදිහේ වැරදි වැඩ කරමින් ජීවත් වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ යම් කෙනෙක් පිළිපදිනවා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න. මේ බක්කුල කියන මහරහතන් වහන්සේ අන්නේ මේ විදිහට තමන්ගේ ජීවිතය තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. තමන්ට මෙන්න මේ ප්‍රාර්ථනා ඇති කරගන්නට කුසල සිද්ධ කරන්නට ඕන කියලා. කුසලයේ කියලා කියන්නේ පිනතුනි අලෝභ සමෝ කියන යහපත් චේතනාවන්ට තමයි කුසලයේ කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙක්ගේ ජීවිතයේ තුලදී නොයේ කුසල දහම් සිද්ධ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා දාන ශීල භාවනා ආදී වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. ඒ වගේම දෙමාපියන් සැලකීම, වැඩිහිටියන් සැලකීම, ශ්‍රමණයන් වහන්සේලා සැලකීම, තුන්වන් සැලකීම මෙන්න ආදී වශයෙන්. ඉතින් අපි වැදගත්ම කාරණේ පැහැදිලි කරන්නේ ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතය තුළදී යහපත් කුසලයක් කරලා යම් ප්‍රාර්ථනාවක් ඉටු කරනවා නම්, ඉටු කර ගන්නවා නම්, ඇති කර ගන්නවා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රාර්ථනාව සමුද්ද කරගන්න. අපිට රුපියල් 10කින් ලබා ගන්න පුළුවන් ඒ වටිනාකම අනුව තමයි අපිට අපිට කැමති දෙයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට වඩා වැඩි මුදලකින් රුපියල් 1000කින්, ලක්ෂයකින්, කෝටියකින් ඊට වැඩි මුදලකින් අපි දෙයක් ලබා ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ඊටත් වැඩි යමක් ලබා ගන්න. මෙන්න මේ විදිහට තමයි පින්නතුනේ මේ කුසලයක්කුත් ඒ විදිය. අපි කරන කුසලයේ අනුව තමයි ඒ විපාක ලැබෙන්නේ. ඒ කුසලයේ වටිනාකම අනුව තමයි ඒ වටිනාකම අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා අපේ ජීවිත කාලයේදී නොඑක් විදිහට පින් දහම් සිද්ධ කර ගන්න ඕන. පින් දහම් වලට එකතු වෙන්නට ඕන. පින් දහම් වලට සහයෝගය ලබා දෙන්නට ඕන.
අද සමාජය දිහා බැලුවම ගමයි පන්සලයි බොහොම දුරින් තමා පවතින්නේ. ඒ පන්සලට කෙනෙක් සම්බන්ධ වෙන්නේ එක්කෝ ඒ පාන්සකුල අවස්ථාවකදී නැත්නම් හත් දවස් දානකදී උම්මාස දානකදී අවුරුද්දක් පිරින දානකදී මෙන්න මේ විදිහේ අවස්ථාවවලදී තමා කෙනෙක් ඒ පන්සල සම්බන්ධ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගිහි පන්සලේ ආරක්ෂා කරමින් කෙනෙක් ජීවත් වෙනවා නම් පින්දාම් සිදු කරනවා ඒ කෙනාට දිවි ලෝකවල ඉපදෙන්න පුළුවන්. මේ බක්කුල කියන මහරහතන් වහන්සේ කල්ප 91ක් පුරාවටම ඒ දිවි ලෝකවල හිටියේ. ඒ බ්‍රහ්ම ලෝකවල හිටියේ. ප්‍රඥා අභිඥා ලැබුවා. ඒ ලැබපු ජීවිතයන් හොඳින් ජීවත් වුණා. ඉතින් අර හොඳින් ජීවත් වෙච්ච නිසා තමයි බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන්කම ලැබුණේ. ප්‍රඥා අභිඥා ලැබුණ නිසා. දිවි ලෝකවල ඉපදුණා. මේ කෙනෙකුගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණේ යහපත් ජීවිතයක් ගත කරපු නිසා. මේ යහපත් ජීවිතේ මේ හැම දිනාටම ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ අවුරුදු 45ක් පුරාවට තේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයට යහපත සිද්ධ කර ගැනීම අදහසින්ම. ඉතින් මේ බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ ගත කළපු ජීවිතයේ පිළිබඳව හරිම ආශ්චර්ය ධර්ම. ඒ තරක් නෙවෙයි උන්වහන්සේගේ ඒ සසර ගමනත් ඊටමත් ආලෝකමත් ජනකයි. උන්වහන්සේ ජීවිතයේ කිසි තැනක වැරදුනේ නැහැ. යහපත් ජීවිතයක් තමයි ගත කළේ. නිසා ඕනෑම කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතය යහපත් කරගන්නට. ඒ බක්කුල මහරහතන් වහන්සේසේ නිසා උන්වහන්සේට නිරෝගී භාවය ලබන්න පුළුවන්කම ලැබුණ සසරේදී ඒතත් විතරක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ, දිවි ලෝකේ සුගතිගාමී භවයන් වලදී යහපත් ආත්මභාවයක් ලැබෙමින් ඒ තමන්ගේ ප්‍රාර්ථනාව සමුද්ද කරගන්න පුළුවන්කම ලැබෙනවා. නිසා ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතයේ යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන යහපත් ජීවිතයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේදී සසර ගමනේදී. නිසා මේ ජීවන ගමන මෙතකින් නිමා වෙන්නේ සසර කෙනෙක් බොහෝ කාලයක් ජීවත් වෙනවා. සසර ආපු ප්‍රමාණයක් කෙනෙක් කියලා නිම කරන්න බෑ. ඒ වගේම සසර නැවත ගමන් කරන වාර ප්‍රමාණයක් කෙනෙක්ට කියන්න පුළුවන්කම ලැබුණේ. එදා ඒ කියන ඒ බරණැස් කියන බ්‍රහ්මදත්ත කියන මේ රජ කෙනෙක් මිය ගියා. ඒ භාර්යාව අගමේසිය බොහෝ දුක් වුණා ඇඬුවා. තෙතනට ආපු එක්තරා තාපසෙක් කියනවා මේ සෝනේ 80000ක් පමණ බ්‍රහ්මදත්ත යන නමින්ම මිය ගිහිලා තිබෙනවා. ඒ වගේ මේ මිය ගිය රජුවන්ට බොහෝ වාරයක් අගමේසි වෙලා තිබෙනවා. මෙන්න මේ විදිහට එක්තරා එක පුද්ගලයෙක්ම එක නමින්ම ඉපදිලා තිබෙනවා. මෙන්න මේ විදිහේ සසර ගමන කොහොමයි කෙනෙක් කියන්නම කරන්න බැරි ගමන් කරන්න තිබෙන නිසා මේ ගමන කෙටි කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ බිඳක් කෙනෙක්ට ශ්‍රවණය කළොත් දහම් මඟ විවර කරගත්තොත් පමණයි. නිසා මේ ධර්මයේ වටිනාකම කෙනෙක්ට කියන්නම කරන්න බෑ. ධර්මයේ ආපු කෙනා තමයි දන් දෙන්න පුළුවන්. ඒ වගේ සීල රකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ භාවනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අටමහා කුසල්, කඨින පින්කම්, ඒ වගේම අටපිරිකර පූජාවල්, සාංඝික දාන, ඒ වගේම දහම් පොත්පත් ලිවීම, බෙදා දීම, ඒ වගේම ආවාසයන් සකස් කළ පූජා කිරීම මේ විදිහට මේක පින් දාම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මයේ ආහාරයේ වටිනාකම දැනගත්තොත් පමණයි. නිසා මෙන්න මේ විදිහට මේ හැම දෙනාම එකතු වෙලා ඊට වටිනා දහම් දේශනාව ශ්‍රවණය කළා. ඉතින් මේ දේශනාව තුළින් මේ හැම දෙනාම තමන්ගේ ජීවිතයේ යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ යහපත් කරගන්නට, ආලෝකමත් කරගන්නට හේතු වාසනා වේවා. මේ හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් මේ සෙනසිතුන් වදාළ
අතේ තුම් මොණෙන් සැනසීම ලබන්න හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරා. එවයි සියලු දෙවි දේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පළමු ඥාතින් අනුමෝදන් වෙත්වා. ඒ පතන බෝධි නිවන් දකිත්වා ප්‍රාර්ථනා කරා. සූදනාම දෙගන්න. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු සදනාති පිළිවස්